समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुखदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. පින්වත්නි, අවබෝධය කියන එක Tamanගේ හිත තුල උද්ගත වෙන තත්වයක්. ඒක කායිකව මතුවෙන තත්වයක් නෙමෙයි. ඇත්තටම කායික ස්වභාවයේ මත අවබෝධයේ කෙබඳු එකක්ද කියලා හොයන්නත් බෑ. මොකද අවබෝධය කියන්නේ මානසිකව ඇති වෙන ස්වභාවයක්. ඒතර මේ මානසිකව ඇති වෙන මේ ශ්‍රේෂ්ඨ ස්වභාවය තුල Tamanගේ හිත නැවත නැවත මේ කාම ලෝකයේ සමග හෝ රූප ලෝකයේ සමග හෝ අරූප ලෝකයේ සමග හෝ පවතින යම් ගනුදෙනුවක් තිබ්බනම් ඒ ගනුදෙනුවෙන් සම්පූර්ණයෙන්ම හිත නිදහස් වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ අවබෝධය තුල අපි ජීවමාන වෙනකොට ක්‍රමානුකූලව ටිකෙන් ටික Tamanගේ අභ්‍යන්තර චිත්තසංතානය තුල ක්ලේශ ධර්මයන් නැවත නූපදින ආකාරයටම නිවෙන්න පටන් ගන්නවා. ඒ නිවීම හැම කාලෙම පවතින ස්වභාවයක්. යම් තාක් කාලයක් නිවෙන්න පුළුවන් සමහර හැසිරීම් වලින්. ඇතැම් භාවනාමය වැඩපිළිවෙළවල් තුලින් යම් තාක් නිවෙන්න පුළුවන්. හැබැයි සම්පූර්ණයෙන්ම නිවෙනවා කියන එක වෙනත් කතාවක්. ඒ සම්පූර්ණයෙන්ම නිවීම කියන ස්වභාවය ප්‍රායෝගිකව අත්දකින ශ්‍රාවකයෙකුට පුළුවන්කමක් තියෙන්න ඕන. කැමැත්තක් වමනාවක් තියෙන්න ඕන. මේ ධර්මයේ ක්‍රමානුකූලව Tamanගේ අභ්‍යන්තර චිත්ත සංතානිය තුල පුහුණු කරගන්න. අවබෝධය කියන එක හිත තුල ඇති වෙන ස්වභාවයක්. අවබෝධය ප්‍රකාශ කිරීම පවා බුදුදහමේ විරෝධාකල්පයක් නැහැ. හැබැයි අවබෝධයටපත් වෙච්ච කෙනෙක් මේ කාම ලෝකයේ සමග නැවත ඇයි හොඳයිකමක් පවතින්නේ නැති නිසා, ඒ කියන්නේ කාම ලෝකේ පදනම් කරගෙන ආස්වාදනීය ස්වභාවයක් කාම ලෝකෙන් ප්‍රාර්ථනා කරන්නේ නැති නිසා මේ කාම ලෝකයේ කෙනෙකුට, කෙලෙස් සහිත කෙනෙකුට Tamanගේ අවබෝධය හුවා දක්වනවා වගේ දෙයක් දකින්න ලැබෙන්නේ නැහැ. එක්තරා මේ දේශනාවක තියෙනවා සුනක්කත්ත කියන භික්ෂුව බුදුරජාණන් වහන්සේගෙන් විමසන ප්‍රශ්නයක් තියෙනවා. යේතේ බන්තේ බික්ඛු භගවතෝ සම්තිකේ අඤ්ඤං ව්‍යාකංසු කීනා ජාති උසිතම් බ්‍රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්තත්තායති පජානාති කච්චිතේ බන්තේ බික්ඛු සම්මදේව අඤ්ඤං ව්‍යාකංසු උදාහු. බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, මේ බොහෝ ස්වාමින් වහන්සේලා ඉන්නවා. ඒ ස්වාමින් වහන්සේලා හැමදෙනා වහන්සේ විසින්ම තම තමන් ලැබපු අවබෝධය ප්‍රකට කරන්නේ නැහැ. තමන්ගේ ආධ්‍යාත්මික ප්‍රවේශයේ ලෝකයට හුවා දක්වන ගතියක් ඒ උත්තමයෝ තුල දකින්න ලැබෙන්නේ නැහැ. හැබැයි ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, සමහර ස්වාමින් වහන්සේලා භික්ෂුන් වහන්සේලා ඉදිරියේ එක තැන්වල මම බඹසර නිමා කළා, මම ජාතිය ක්ෂය කළා, කීනා ජාති කතං කරණීයං, මම කරන්න ඕන දේ දැන් කරලා හමාරයි, මම දැන් කරන්න ඕන වැඩේ කරලා ඉවරයි.
ඒ කියන්නේ තමන් අරහත්වය පිළිබඳ ප්‍රකාශ කරනවා. දැන් මේ ස්වාමීන් වහන්සේ අහන්නේ ඒ අරහත්වය ප්‍රකාශ කරන හැම කෙනෙක්ම ස්වාමීනි ඇත්තටම අරහත්වයටපත් වෙලාද? එහෙමත් නැත්නම් අදිමානයක් නිසා ඒ විදිහේ ප්‍රකාශයක් කරනවාද? ඊටාම සාධාරණයිනේ. ඇත්තටම රහත් වෙලාද? නැත්තම් අදිමානේන අඤ්ඤං ව්‍යාකංසූති. එක්ක අදිමානයකින් ඒ බඳු ප්‍රකාශයක් කරනවාද කියලා බුදුරජාණන් වහන්සේ විමසුවා. ඒතර බුදුරජාණන් වහන්සේ මතක් කරනවා යේතේ බික්ඛු සම්මදේව අඤ්ඤං ව්‍යාකංසුතේ සන්තං තතේ හෝති යේ පනතේ බික්ඛු අදිමානේන අඤ්ඤං ව්‍යාකංසු. ඇතැම් භික්ෂුන් වහන්සේලා අරහත්ත්වයේ ප්‍රකාශ කරන්නේ සැබෑවටමයි. ඇතැම් අය අරහත්ත්වයේ ප්‍රකාශ කරන්නේ සැබෑවටමයි. එහෙමනම් ඇත්තටම රහත් වෙලත් රහත් වුණා කියලා කියන අය ඉන්නවා. දැන් මේ සුනක්කත් සූත්‍රය බලන්න. සමහර හඳුරු රහත් වුණා කියලා තියෙන ඇත්තටම උන්වහන්සේලා එහෙම අරහත්ත්වයකටපත් වෙලා. හැබැයි අදිමානී නිසත් ඔබඳු ප්‍රකාශයක් කරන්න පුළුවන්. යේ පනතේ බික්කු අදිමානේන අඤ්ඤං ව්‍යාකංසු. ඒ වගේම මහණෙනි යම් භික්ෂුවක් අදිමානීනුත් එබඳු ප්‍රකාශයක් කරන්න පුළුවන්. ඇත්තටම රහත් වෙලත් කියන්න පුළුවන්. අදිමානීනුත් කියන්න පුළුවන්. හැබැයි ගැටලුව මේ කාම ලෝකයෙන් සතුටු නොවන අරහත්ත්වයටපත් වෙච්ච කෙනෙක් ආය කාම ලෝකයේ සමග භජනයකට ගිහින් Taman ලැබපු ආධ්‍යාත්මික ප්‍රවේශය හුවා දක්වනවා කියන එක හැම තැනකදීම හන්දියක් ගානේ සෝතාපන්න වුණ කතාව කියනවා නම් ඒ බඳු සෝතාපන්න වීමේ තත්වයක් පිළිබඳ නැවත හිතලා බලන්න ඕනේ. අනිත් එක තමයි අවබෝධයටපත් වුණා කියන කාරණේ තරම් ගණන් ගන්න ඕන දෙයක් නෙමෙයි. මොකද මේ අවබෝධය එයා තුල ඇති වෙන එකනේ. දැන් අවබෝධය කියන්නේ කොවිඩ් වගේ එකක් නම් අපි පිළිගන්න ඕන. කොවිඩ් වසංගතේ තියෙන්නේ. බෝ වෙනවනේ. මේ කාලේ කොවිඩ් වසංගතේ බෝ වෙනවනේ. කොවිඩ් වසංගතේ වගේ එකක් නම් මේ අරහත්ත්වය කියන්නේ අපි ඒකට සාදු කියලා ඒකත් එක්ක ඇඟ ඇලුම් කම්පාගෙන ඉන්න එක හොඳයි. මේ අරහත්ත්වය කියන්නේ එහෙම බෝ වෙන එකක් නෙමෙයිනේ. ඔය දැන් යම් කෙනෙක් සෝතාපන්න වුණාම මම සෝතාපන්න වුණා කිව්වම අනේ ඇත්තද සෝතාපන්න වුණාද කොහෙනම් ගෙට එන්න කියලා ගෙට ගත්තා කියලා මේ දානි පූජා කරා කියලා වටේට එකතු වෙලා ඉවරලා එයාගේ ළඟින් හිටියා කියලා මේ ඒක නිකන් බෝ වෙන එකක් වගේ නම් පින්වත්නි ඒ කියන්නේ ඒක පිළිගැනීම මත අපිත් අඩුම සෝවාන්වත් වෙනවා නම් අපි ඒක පිළිගමු. නමුත් සෝතාපන්න තත්ත්වය කියන්නේ අතිශය පුද්ගලිකව Taman ලැබපු ආධ්‍යාත්මික ප්‍රවේශයක්. අතිශය පුද්ගලිකයි ඒක Taman ලැබපු ආධ්‍යාත්මික ප්‍රවේශයක්. එතකොට Taman ලැබපු ඒ බඳු ආධ්‍යාත්මික ප්‍රවේශයක් තමා තුළ මතුවෙච්ච ඒ බඳු ආධ්‍යාත්මික ප්‍රවේශයක් පින්වත්නි වැදගත් වෙන්නේ Tamanටමයි. Tamanට තරම් ඒ බඳු ආධ්‍යාත්මික ප්‍රවේශයක් ලෝකේ කාටවත් වටින්නේ නැහැ. කාටවත්ම වටින්නේ නැහැ. ඒ නිසා ලෝකේ රහත් වුණාවේ, ලෝකේ සෝතාපන්න වුණාවේ, ලෝකේ සකදාගාමි වුණාවේ ඒ පිළිගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම එක පැත්තකින් තියලා තමන් සෝතාපන්න වෙන මඟට බැහැ ගන්න එකයි හොඳම දේ. මේ ලෝකේ පංචකාම ගුණයන් පස්සේම ලුහු බඳින රටාවක් අපට පේන්න තියෙනවා. පංචකාමයන් වින්දනය කරන්නේ චක්කු විඤ්ඤේයා රූපා ඉට්ඨා කාන්තා මනාපා පිය රූපා කාමෝපසංහිතා රජනියා. මේ කාම ගුණයන් පස්සේ ඇසින් දකින ඉෂ්ට වූ කාන්ත වූ ප්‍රියමනාප වූ ප්‍රිය ස්වභාවයේ තියෙන කාමාශාව ඇති වෙන කෙලෙස් ඇති වෙන ලෝකේ රූප තියෙනවා. ලෝකේ රූප තියෙනවා. ඇහෙන් දකින ඉෂ්ට වෙච්ච
කාන්ත වෙච්ච, ප්‍රියමනාප වෙච්ච, ප්‍රිය ස්වභාවයේ තියෙන, කාමාශාව ඇති වෙන, කෙලෙස් ඇති වෙන ලෝකේ රූප තියෙනවා. මේ ලෝකේ බඳු රූප තියෙනවා. ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය වඩවන ශබ්ද තියෙනවා. ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය ස්වභාවයෙන් කාමාශාව ඇති වෙන, කෙලෙස් ඇති වෙන ගන්ධ සුවඳ තියෙනවා. ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය ස්වභාවයේ ඇති කාමාශාව ඇති වෙන, කෙලෙස් ඇති වෙන රස තියෙනවා. ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය ස්වභාවයේ ඇති කාමාශාව ඇති වෙන, කෙලෙස් ඇති වෙන පහස තියෙනවා. ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය මනාප ස්වභාවය ඇති කරන, කාමාශාව ඇති වෙන, කෙලෙස් ඇති වෙන සිතුවිලි තියෙනවා. ඒ සිතුවිලි තා නැවත නැවත හිතනකොට ඒක පංචකාමයට අයිති නොවුනත් ඒ සිතුවිලි නැවත නැවත හිතනකොට තමා තුළ කාම ආසාවම ඇති වෙනවා, කෙලෙස්ම ඇති වෙනවා. ඒ බඳු ස්වභාවී දේවල් තියෙනවා. તો අන්න ඒ බඳු ස්වභාවයෙන් යුක්ත කෙනා පින්වත්නි දන්නේ ඒ බඳු ස්වභාවික ආස්වාදේ විතරයි. ඒ බඳු ස්වභාවික ආස්වාදේ විතරයි. ඇහැට පේන ඉෂ්ඨකාන්තම, ඉට්ඨාකාන්තා මනාපා, පිය රූපා, කාමෝපසංහිතා, රජනියා කියන විදිහට ඒ බඳු රූප විතරයි එයා දන්නේ. ඒ බඳු රූප විතරයි. එතකොට ඒ බඳු රූප විතරක් දන්න කෙනා පින්වත්නි ඊට සුදුසු විදියටම කතා කරනවා. ඊට අනුකූලවම නැවත නැවත හිතනවා, කල්පනා කරනවා. ඒ බඳු පුද්ගලයෝම සේවනය කරනවා. ඒ කාමයන් පිළිබඳ කල්පනා කරන කතා බහටම යා ඇහුම්කම් දෙනවා. ඒකටම හිත වෙලා ගන්නවා. ඒකටම හිත යට වෙනවා. හැබැයි එයා මේ ඒ පංචකාමයන් වලටම අහු වුණාට පස්සේ ඒ පංචකාමයන්ට ඇලුණු පුද්ගලයා පින්වත්නි යම් කිසි ආධ්‍යාත්මික ප්‍රවේශයක් තියෙනවා නම් බුදුදහම කියන ආධ්‍යාත්මික ප්‍රවේශය තියෙනවා. ඒ ආධ්‍යාත්මික ප්‍රවේශයට යාගේ හිත නැමින්නේ නැහැ. ඒ ආධ්‍යාත්මික ප්‍රවේශයට යා හුම්කම් දෙන්න කැමති නැහැ. දැන් බණක් යනවා නම් සමහරට යා ඒකට කැමති නැහැ. එමීට අයින් වෙලා යනවා. කරන්න ඕන වගේ නම් නිකන් බණ ඇතුලේ කියන්න ලෑස්ති කරලා දීලා යා වෙන බාහිර වැඩක් කරනවා එළිය පැත්තේ. ඔය ගෙවල් වල එහෙම බණ කියනකොට අපිට තේරෙනවනේ. හරියට බාහිර වැඩ මේ මිනිස්සු හිතන්නේ බණ කියන්නේ කණ්ඩ දෙනවා කියන එකනේ අද. එතකොට පරිබාහිර වැඩ ඒ කියන්නේ මේ පංචකාමයන් ඔස්සේ වින්දනයේටම හුරු වෙච්ච මිනිස්සයා ආධ්‍යාත්මික ප්‍රවේශය පිළිකුල් කරනවා. පිළිකුල් කරනවා කියන්නේ යාට මහා පුදුමාකාර ධර්මයේ කෙරෙහි අකමැත්තක් තියෙනවා. ඒක නිකන් වයසට ගියාම කරන්න ඕන වගේ හැඟීමක් එනවා. ඊට පස්සේ යා මොකද කරන්නේ? සම්පූර්ණයෙන්ම ඒ ආධ්‍යාත්මික ප්‍රවේශය කෙරෙහි යාගේ අවධානයක් යොමු වෙන්නේ නැහැ. ඒ බඳු ආධ්‍යාත්මික ප්‍රවේශයකින් යා සතුටු වෙන්න කැමති නැහැ. ඒ බඳු ආධ්‍යාත්මික ප්‍රවේශයකට යා තුල එකඟතාවයක් නැහැ. ඔය අතර පංචකාමයන් ඔස්සේම වින්දනය හොයාගෙන යන මිනිස්සෙක් ඉන්නවා. ඒ මිනිස්සයා පින්වත්නි මේ ධර්මයේ කෙරෙහි අවධානය යොමු වුණාට පස්සේ යා තුල යම් රූප දැකලා, ශබ්ද අහලා, ගඳ සුවඳ විඳලා, රස විඳලා, පහස විඳලා ආස්වාදනීය ස්වභාවයක් වින්දනය කරපු කෙනෙක් ධර්මයේ පැත්තට යොමු වෙනවා. මොකක් හරි හැරවුම් ලක්ෂයක් විදියට ජීවිත වැරදිච්ච තැනකින් හරි
බොහොම ප්‍රියමනාප ධර්මයක් අහලා ඒ දේශනාව කෙරෙහි පැහැදිලා හරි සංගය ඇසුරු කරලා කොහොම හරි ධර්මයේ පැත්තට එනවා. ඒ ධර්මයේ පැත්තට ආවට පස්සේ පින්වත්නි එයාට ඒ උපන් ධ්‍යානයක් උපන්නොත් ඒ ඊට පස්සේ ආ භාවනාව ගැන එහෙම අහලා ඒක ටික ටික පුහුණු කරන්න පටන් ගන්නවා. ඒ හිත පුහුණු කරගෙන යනකොට ඒ පුහුණු කරගෙන යන හිත තුල පින්වත්නි එයාට අර නිරාමිස ප්‍රීතියක් උපදිනවා. දැන් උදාහරණයක් විදිහට පළවෙනි ධ්‍යානෙන් කියමුකෝ. පළවෙනි ධ්‍යානෙ තුල එයාට නිරාමිස ප්‍රීතියක් උපදිනවා. ඒ නිරාමිස ප්‍රීතිය උපන්නාට පස්සේ එයා ඊට පස්සේ ධ්‍යානෙට ඇලිලා ඉන්නවා. ඒ ධ්‍යානෙ ගැන කතා කරනවා. එතකොට එයා නිතර කතා කරන්නේ ධර්මීය ගැනයි. එතකොට ඒ අනුව තමයි එයා හිතින් විතර්ක කරන්නේ. නැවත හිතනවා. ඒ බඳු ධර්මයක් දියුණු කරන අය ඇසුරු කරනවා. මහා වර්ණනාවකින් ඒවා පිළිබඳ කතා කරනවා. ඒවට Tamanගේ සවන්පත් අවධානය යොමු කර ගන්නවා. ඒ ගැන හිත පිහිටුවාගෙන ඉන්නවා. එතකොට ඒ ගැන හිත පිහිටුවාගෙන ඉන්නකොට පින්වත්නි අර පංචකාම ගුණයන් පිළිබඳ යා මහා වර්ණනාවෙන් කලින් කතා කරාට දැන් මේ බඳු වර්ණනාවකින් කතා කරන්නේ නැහැ. දැන් මේ බඳු දේවල් කෙරෙහි Tamanගේ සවන්පත් යොමු කරන්නේ නැහැ. දැන් ඒ ගැන හිත පිහිටුවාගෙන ඉන්නේ නැහැ. ඒ බඳු පුද්ගලයෝ ඇසුරු කරන්නේ නැහැ. ඒ තුලින් පින්වත්නි සාතුටක් ලබන්නෙත් නැහැ. එතකොට දැන් බලන්න පංචකාමයන් ඔස්සේ වර්ණනා කර ප්‍රශංසා කර අගය කර ඒවටම බැහැලා හිටපු ජීවිතයක් තිබ්බනම් දැන් තියෙන්නේ ඒවායින් වෙන් වෙච්ච ජීවිතයක්. ඒවායින් වෙන් වෙච්ච ජීවිතයක්. ජීවිතේ ඒවායින් වෙන් වෙන තැනකට හිත හදලා දුන්නේ එයා තුල ඇතිවෙච්ච ආධ්‍යාත්මික ප්‍රවේශය. ඒතරේ ආධ්‍යාත්මික ප්‍රවේශයටයි යා පෙම්බදින්නේ. ආධ්‍යාත්මික ප්‍රවේශයටයි ලෙන්ගතුකම් පාන්නේ. ආධ්‍යාත්මික ප්‍රවේශයටයි එකඟතාවයක් පළ කරන්නේ. එතකොට අර පංචකාමයන් පස්සේ ලුහු බඳින ගතිය යා තුල නෑ. එහෙමනම් අපට තේරෙනවා ධර්මයේ තුල ඉඳලත් පංචකාමයන් හොයනවා නම් එයා තවමත් දහම් රසයේ වින්දනය කරලා නෑ. ආධ්‍යාත්මික සෝයක් එයා වින්දනය කරලා නෑ. ඒක හරි ලස්සන උපමාවක් තියෙනවා ධර්මයේ. මොකද්ද? පඬුවන් පැහැයෙන් යුතු නටුවෙන් ගිලිහිලා බිමට වැටිච්ච කොළයක් තියෙනවා. මොකක් හරි කොළයක්, අඹ කොළයක් කියලා අපි හිතමු. අඹ කොළේ දිගයිනේ. බොහොම දිග අඹ කොළයක් තියෙනවා. ඒ අඹ කොළේ පඬු පැහැයෙන් යුක්තයි. ඒක නැට්ටෙන් ගැලවිලා වැටෙනවා. ඒ නැට්ටෙන් ගැලවිලා වැටෙන්නේ පඬු පැහැයෙන් යුක්ත. ඒ කියන්නේ කොළේ අභාවයට යෑම නිසාමයි නටුවෙන් ගිලිහිලා වැටෙන්නේ. පින්නත් මේ කොළේ ආයේ කවදාවත් කොළ පාට වෙයිද කියලා අහනවා බුදුරජාණන් වහන්සේ. වෙන්නේ නැහැ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ සුණක්කත් කියන භික්ෂුවට කියනවා සුණක්කත් ආන්නේ වගේ යම් කිසි ආධ්‍යාත්මික ප්‍රවේශයකින් ධ්‍යාන සුඛයක් උපන්නට පස්සේ ඒ පංචකාම ආමිසයන් කෙරෙහි බැඳීමක් ඇද්ද ඒක ගිලිහි වැටිලයි දැන් තියෙන්නේ කියනවා. එතනට යාගේ හිත හැදුවේ මොකද්ද? ධ්‍යානෙ. හැබැයි පිරිහෙන්න පුළුවන් ඕන වෙලාවක. ඒ කියන්නේ එතනින් ඉදිරියටම යන උනන්දුව තියෙන ශ්‍රාවකයෙක් තුල කවදාවත් ඒක වෙන්න බෑ. හැබැයි ඒක හරියට කොයි වගේද? පඬුවන් පැහැයෙන් යුක්ත ඉදිච්ච අවපහ ගැන්විච්ච කොළයක් ආයෙත් කොළ පාට වෙන්නේ නෑ වගේ. ධ්‍යානිය උපදවාගෙන ඒකට මාසා කර ඒ ආසාව කෙරෙහිම වමනාවෙන් ඉන්න පුද්ගලයා තුල ඒ කියන්නේ අර ආධ්‍යාත්මික ප්‍රවේශයට පෙම්බදින ශ්‍රාවකයා තුල පංචකාම ආමිසය කෙරෙහි දැන් බැඳීමක් නැහැ. එය ගිලිහි වැටිලයි දැන් තියෙන්නේ. අන්නේ පුද්ගලයා අඳුන ගන්න ඕන මේ විදියටයි. ධ්‍යාන උපදවාගෙන ඒකට ඇලුම් කරන පුද්ගලයා පංචකාම බන්ධනෙන් වෙන් වෙලයි වාසය කරන්නේ. වෙන් වෙලයි වාසය කරන්නේ. එහෙමනම් දැන් මේ අපි කාමයන්ගෙන් බැටකන සමාජයකනේ අපි ඉන්නේ. හරියට මේ කාමයන් පදනම් කරගෙන
අපි හරියට පින්වත්නි මේ කාමයන්ගෙන් බැට කනවා. මේ කාමයන්ගෙන් බැට කන ජීවිතයට තියෙන විකල්පය තමයි ආධ්‍යාත්මික ප්‍රවේශය. අනික ආධ්‍යාත්මික ප්‍රවේශය අතරෙත් ඒ අවස්ථාවලට ගැළපෙන වෙන් කර්මස්ථාන බුද්ධ දේශනාව යෝජනා කරනවා. දැන් හරියට අපි මෙහෙම හිතමු. ඒක මේ වගේ. හිතන්න කොයි වෙලාවෙත් කේන්ති යන මිනිස්සෙක් ඉන්නවා කියලා. ඒකට එයා මේ පංචකාමයන් ඔස්සේ තමයි ඒ කියන්නේ ඇසෙන් කනින් නාසයෙන් දිවෙන් කයෙන් අත්දකින දේවල් කෙරෙහි තමයි යා තුල පටිඝ සම්පයුක්ත චින්තනයක් උද්ගත වෙන්නේ. එතකොට දැන් එයා කාමයන් ඔස්සේ යාව යට කරලායි තියෙන්නේ දැන්. කාමයන් ඔස්සේ යාගේ ජීවිතේ යට වෙලායි තියෙන්නේ. කාමයන්ගෙන්ම මුසපත් වෙලායි දැන් එයා ඉන්නේ. කාමයන්ගෙන්ම පීඩාවටපත් වෙලා එයා ඉන්නේ. ඒතර කාමයන්ගෙන්ම පීඩාවටපත් වෙච්ච ජීවිතයක් නම් මේ ශ්‍රාවකයාට තියෙන්නේ. ඉලක්කගතව එයා පටිගය දැන් එයා දන්නවා තමා තුළ මේ ඇහෙන් දැක්ක රූපේ නිසා මා තුළ පටිගය ඇති වුණා කියලා දන්නවා. පටිග සම්පයුක්ත සිතුවිලි ධාරාවක් දැන් හිතට ගලාගෙන එනවා. දැන් මොකද කරන්නේ? ඒතර බුදුරජාණන් වහන්සේ ඉලක්කයට පෙන්නනවා ඒ වගේ වෙලාවක මෛත්‍රිය වගේ ධර්මයක් මෛත්‍රී භාවනාව වැනි කර්මස්ථානයක් පුහුණු කිරීම තුළ ඒ මනෝභාවය ඍජුව පාලනය කරන්න පුළුවන්. ඒක ඍජුව පාලනය කරන්න පුළුවන්. වක්‍රව නෙමෙයි. කෙලින් පාලනය කරන්න පුළුවන්. ඒ වගේම යම් වෙලාවක පින්වත්නි යම් ශ්‍රාවකයෙක් තුළ ඒ ශ්‍රාවකයාගේ අභ්‍යන්තරයේ තුළ රාගේ නම් උත්සන්නව වැඩෙන්නේ. ඒ ඇහෙන් කනෙන් මේ පංචකාමයන් ඔස්සේ රාගේ නම් උත්සන්න වෙලා තියෙන්නේ. විකල්පයේ විදියට බුදුරජාණන් වහන්සේ අසුභය වගේ සුභ සංඥාව නිසාමයි පින්වත්නි මේ ලෝකේ ඇල්මක් කැමැත්තක් ඡන්දයක් රාගයක් නන්දියක් උපදින්නේ. සුභ සංඥාව නිසා. සුභ සංඥාව කියන එක හිතේ ඇති වෙච්ච දෙයක්. සුභ සංඥාව හිතේ ඇති වුණේ ඇහෙන් දකින රූපේ පදනම් කරගෙන නම් රූපේ අසුභේ බලන්නයි තියෙන්නේ. මේ සුභ වශයෙන් අල්ලපු දේ තුල මම හිතන යථාර්ථය මම හොයන යථාර්ථය නෑ. මේ තුල නිරන්තරයෙන් පවතින්නේ අසුභ සහගත ස්වභාවයක්මයි කියලා අසුභය වගේ එකක් වඩනකොට අර පංචකාමයන් ඔස්සේ Tamanව ඇවිලිල්ල ක්‍රමානුකූලව නිවෙන්න පටන් ගන්නවා. ටිකෙන් ටික නිවෙන්න පටන් ගන්නවා. ඒතකොට එහෙම නිවෙන්න කැමති ශ්‍රාවකයෙකුට බුදුදහම යෝජනා කරන මේ ආධ්‍යාත්මික ප්‍රවේශය හරිම ප්‍රායෝගිකයි. හිතන්න යම් පුද්ගලයෙකුට මේ කොයි වෙලාවෙත් එයාගේ හිත මහා වික්ෂිප්තයි. හැකිලිලා සමහරලාවට. හරි කලබලයි හිත. මහා ඕලාරික විදියට එයා කලබල වෙනවා. හැසිරීම තුළ මහා අප්‍රිය අමනාප බවක් පේනවා. අපි කියන්නේ හොස්ස ළඟින් මැස්ස යන්න බෑ කියලා. අන්න ඒ වගේ කොයි වෙලාවෙත් පින්වත් න්යාගේ ජීවිතය තුළ කැළඹිලි සහගතයි. කැළඹිලි සහගත විදියටම ආචාර්යයා බදාගෙන තියෙන. අන්න ඒ වගේ නොසන්සුන් වෙච්ච තැනක බුදුරජාණන් වහන්සේ. දැන් බලන්න යා සමහර නොසන්සුන් වෙන්නේ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයින් අත්දකින රූප ශබ්ද ගන්ධ රස පහස පදනම් කරගෙන. ඒ වගේ වෙලාවක පින්වත්නි බුදුරජාණන් වහන්සේ වගේ ශ්‍රාවකයෙකුට ඉලක්කගතව පෙන්නනවා ආනාපාන සතිය වැනි සමාධියක් දිනු කරන්න කියලා. ඒ ආනාපාන සති සමාධිය තුලින් ධ්‍යානිය උපන්නට පස්සේ ආ ධ්‍යානිය තුල පවතින ආස්වාදයේ වින්දනය කරනකොට ඒකත් ලෝකයේ පරම සත්‍ය නෙමෙයි. නමුත් ඒක අත්දකින්නකොට ඒක අත්දකින්න ශ්‍රාවකයා තුල ඒ ධ්‍යානයේ තුලින් උද්ගත වන ආධ්‍යාත්මික ප්‍රවේශය සැබෑවටම අත්දකින්න ශ්‍රාවකයා තුල පින්වත්නි අර පංචකාමයන් පිළිබඳව ඇති වෙච්ච මනාප භාවය ප්‍රියමනාප භාවය ඇලුණු භාවය පංචකාම ගුණයන් පිළිබඳව ඊටාම සතුටෙන් කතා කරපු ස්වභාවය ඒ වගේ මීට අනුකූලවම කරුණු නැවත නැවත හිතමින් ගෙවපු කාලය
ඒවාම සේවනය කරමින් ගෙවපු කාලේ ඒ සියල්ලම අතහැරලා යනවා. කොයි වගේද? අර ආධ්‍යාත්මික ප්‍රවේශයේ කොයි විදියටද යාට පිළිසරණ හැදුවේ? හරියට වේලිච්ච කොලයක් නටුවෙන් ගිලිහිලා වැටුනාම ආයේ කොලේ පඳු පාට වෙන්නේ වගේ පංචකාම ආමිෂයේ කෙරෙහි බැඳීමක් තිබ්බනම් ඒක දැන් තමන්ගේ හිතින් ගිලිහි වැටිලායි තියෙන්නේ. අන්න ඒ බඳු හිතක් තුල දැන් ඒ ස්වභාවයටපත් උනාට පස්සේ ඒ බඳු ස්වභාවයක් තුල ඒ ශ්‍රාවකයා අවශ්‍ය නම් පංචකාමය කියන ස්වභාවය මිලක්ක කරගෙන නිවනට හිතපත් කරගන්න පුළුවන්. මේ පංචකාමය හොඳයි, සැපයි, සනීපයි, ආස්වාද ජනකයි කියලා අපි හිතාගෙන හිටියට පින්වත්නි මේ පංචකාමය කියන්නේ දුකක්මයි. දුකක්මයි. පංචකාමය කියන්නේ දුකට කියන වචනයක්. වෙන මොකක්වත් නෙමෙයි. පංචකාමයේ දුකක්. දුකට කියන වචනයක්. මොකද්ද පංචකාමයේ ඔස්සේ ගොඩනැගෙන දුක? පංචකාමයන් ඔස්සේ ගොඩනැගෙන දුක තමයි පින්වත්නි මේ අත්දැකීම් ප්‍රවේශයේ තුල පංචකාම ලෝකයේ තුල බුදුරජාණන් වහන්සේ නිකන් ආස්වාදයක් තියෙන බවට සාමාන්‍ය මිනිස්සෙක් ආවුනාට උන්වහන්සේ පෙන්වුවේ අපට මේක සර්පයේ හිසක් වගේ. සර්පයේ හිස මොනතරම් බිහිසුණුද? බුදුරජාණන් වහන්සේ පංචකාමයේ දකින්න කිව්වේ සර්පයේ හිසක් විදියටයි. බුදුරජාණන් වහන්සේ අපිට පංචකාමයේ දකින්න කිව්වේ පින්වත්නි මෙන්න මේ විදියටයි. උන්වහන්සේ පංචකාමයේ අපිට දකින්න කිව්වේ දුම නගින් නැති ගිනි අඟුරු වලක් වගේ. දුම නගින් නැහැ කියලා කියන්නේම ඒ අඟුරු බිහිසුණුයි කියන එකයි. දුම නගින් නැහැ කියන්නේම ඒ ගිනි අඟුරු වල ඊටාම ස්වල්ප වේලාවකින් දාන දෙයක් දවලා දානවා කියන එකයි. මහණෙනි කාමයේ යන්නේ විදියට දකින්ට. එහෙමයි බුදුරජාණන් වහන්සේ අපට වාදාල්. කාමී කියන්නේ හරියට ණයට ගත්ත ඇඳුමක් විදියටයි දකින්න කිව්වේ. ඇයි ණයට ගත්ත ඇඳුමක් කියලා කිව්වේ? ඇඳුමක් ණයට ගත්තාම ඒ ණයට ගත්ත ඇඳුම නිසා එයා ලස්සනට ඇඳගෙන යනවා. හොඳට ලෑස්ති වෙලා යනවා. ලස්සනයි ඒ ඇඳුම. අරන් තියෙන්නේ ණයට. අයිතිකාරයා ඉල්ලනවා. ඔය ඇඳුම් මගේ දෙන්න කියලා. එතකොට එයා ගලවලා දෙන්න ඕනේ. ඇයි? එයාට අයිති නෑ යා. නමුත් අන්න ඒ වගේ ඇස ඉදිරියට එන රූපය ණයට ගත්ත ඇඳුමක් විදියට දකින්න කියනවා. හේතුව ඉල්ලපු ගමන් දෙන්න වෙනවා. දැන් අපි මේවා ඊටාම ලස්සන උපමා ඇත්තටම. මොකද මේවාස්සේ ලොකු දාර්ශනික හරයක් තියෙනවා. දැන් ඇහැ ඉදිරියට එන රූපය මම හිතාගෙන ඉනවා මගේ කියලා. මම කියලා. මගේ ආත්මය කියලා. මේ රූපේ මට අයිතියි කියලා හිතනවා. මේ රූපේ හැදුවේ මම කියලා හිතනවා. මේ தත්වෙට ගෙනාවේ මම කියලා හිතනවා. මේ මගේ දරුවා කියලා හිතනවා. මගේ බිරිඳ කියලා හිතනවා. මගේ ස්වාමියා කියලා හිතනවා. මගේ අම්මා මගේ තාත්තා කියලා හිතනවා. අවිඥානික දේවල් මේ ගෙදර මගේ කියලා හිතනවා. මේ කාර් එක මගේ කියලා හිතනවා. මේ ටීවී එක මගේ, මේ ෆෝන් එක මගේ කියලා මගේ කියලා හිතාගෙන හිටියට ඇහැ ඉදිරියට පේන රූපේ මගේද ඇත්තටම? මගේ නෙමෙයි. සකස් වෙච්ච දෙයක්. මගේ කියලා මං හිතාගෙන ඉන්නවා. ඒකයි මේ ඇහැ ඉදිරියට එන රූපේ ණයට ගත ඇඳුමක් වගේ දකින්න කිව්වේ. හේතුව තමයි මම නම් මගේ නම් මගේ ආත්මේ නම් මට ඕන විදියට මේ රූපේ පවත්වන්න පුළුවන් වෙන්න එපාය. නමුත් පින්වත්නි මේ ඇහැ ඉදිරියට එන රූපේ මට ඕන විදියට මගේ වසඟේ තියාගෙන මට ඕන විදියට පවත්වන්න බෑ. ඇහැ ඉදිරියට එන රූපය මට ඕන විදියට මගේ වසඟේ පවත්වන්න බැරි නිසා බුදුරජාණන් වහන්සේ ඒකට අපිට ලස්සන උපමාවක් වදාලා. ලස්සන උපමාවක් වදාලා.
ඒ තමයි පින්වත්නි. මේක ආස්වාද ජනකයි වගේ පෙනුනට මේක අපි හිතන සැබෑ ආස්වාදේ නෑ. අපිව වනසා දැමීමේ ආකෘතියකුයි ක්‍රියාත්මක වෙන්නේ හරියට. ඇතුලේ කුමන්ත්‍රණයක් කෙරෙනවා. ඒක හරියට මේ වගේ බුදුරජාණන්සේ වදාලා හරියට බල්ලෙකුට දාන ඇට කෑල්ලක් වගේ දකින්න කියලා. ඇට කෑල්ලක් බල්ලෙකුට දැම්මහම මේ බල්ලා ඕක හපනවා. ගොඩක් ඒවා හපනවා. බල්ලා මේක හපලා අන්තිමටම පින්වත්නි මේ බල්ලගේ විදුරු මහ තුවාල වෙනවා. විදුරු මහ තුවාල වුණාම පින්වත්නි මේ බල්ලකට බල්ලගේ ලේ රහ දැනෙන්න පටන් ගන්නවා. එතකොට බල්ලට හිතෙනවා මේක මස් කට්ට ඉස්සාරේ කියලා. ඒතර බල්ලා තවත් හපනවා. එතකොට බල්ලා දන්නේ නැහැ බල්ලා විනාශ වෙනවා. අන්න ඒ වගේ මේ පංචකාමී ආස්වාදයට අහුණාම ඒකම පිළිගත්තාම ඒකටම ඇලුනාම ඒක වර්ණනා කරන අයත් එක්කම භජනීයට ගියාම එබ්බඳු පුරුෂයම සේවනී කරාට පස්සේ ඒකම සතුටෙන් පිළි අරගෙන වාසය කරනකොට පින්වත්නි ඒ වාසය කිරීම තුළ තමාව පෙළෙනවා. තමන් යට යනවා. එතකොට තමන්ව යට යනවා. තමන්ගේ ආධ්‍යාත්මී යට යනවා. ඒ ආධ්‍යාත්මී යට ගියපු තැනක පින්වත්නි අර කාමයේ විසින් මේ පුද්ගලයාව යට කරලා දානවා. නමුත් කාමයේ ඇති වෙනකොට ලෝකයේ පංචකාම සම්පත් පස්සේ වින්දනය හොයාගෙන යන ලෝකයට විකල්පයක් නැහැ. ඒගොල්ලෝ මෙබඳු ධර්මයක් දන්නේ නැහැ. මේ ආධ්‍යාත්මයේ දියුණු කරන්න පුළුවන්. මේ හිත වඩන්න පුළුවන්. මේ හිත වඩා ගන්න විදිහක් තියෙනවා. දැන් බටහිර ලෝකේ පිළිගන්නවා හිත වඩන්න පුළුවන් කියලා. නමුත් වඩන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. ඒගොල්ලන්ට තේරෙනවා මේ හිතට ගොඩාක් දේවල් කරන්න පුළුවන්. නමුත් හිත තුලින් වැඩ ගන්න කොහොමද කියලා ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ. පොඩි ඉඟි තියෙනවා ඒගොල්ලන්ගේ. නමුත් මෙබඳු ආධ්‍යාත්මික ඉතා ගැඹුරු විශ්ලේෂණීය ප්‍රවේශයක් ඒගොල්ලන්ට නැහැ. ඒ නිසා මේ පංචකාමයන් බුදුරජාණන් වහන්සේ දකින්න කිව්වේ හරියට නටුවෙන් ගිලිහිච්ච කොළයක් වගේ. ඒ විදිහට දකින්නේ ආධ්‍යාත්මික ප්‍රවේශය තුලින්. ඒතර ආධ්‍යාත්මික ප්‍රවේශය තුලින් මේ தත්ත්වය දැක්කට පස්සේ මේ පංචකාම ආමිසයට යට නොවන තැනකට යා තුළ ඇති වෙන ආධ්‍යාත්මික ප්‍රවේශය අපි හිතමු ධානයක් උපන්නා නම් දැන් ඔය මේ පංචකාමයන් ඔස්සේම විඩාවටපත් වෙච්ච රාගයෙන් විඩාවටපත් වෙච්ච වෙලාවක අසුබේ වඩනවා. ඒ අසුබේ වැඩිම මතම හිත හොඳට සමාහිත වෙලා හොඳට හිත එකඟ වෙලා හිතට සංස්කාර ධර්මයන් ගලන්නේ නැතුව බොහොම ශාන්ත ප්‍රණීත අත්දැකීමකට යාපත් වෙනවා. අන්නේ අත්දැකීම තුළ Taman අත්විඳපු කාමයේ මල්ලගෙන නිවනටපත් වෙන්න පුළුවන්. අන්න ඒකයි මම දැන් මේ කියාගෙන ආවේ. කාමයේ කියන්නේ දුකක් විදියට දකිනවා. පංචකාමයේ දුකක් විදියට දකිනවා. මේ පංචකාමයන් නිසාම නේද පින්වත්නි හැට කඳුලක් එන්නේ? පංචකාමයේ නිසාම නේද මිනිස්සු අද්දකින් පපුවට ගහගන්නේ? පංචකාමයේ නිසාම නේද මිනිස්සු ඉකිගගා අඬන්නේ? පින්වත්නි ඔබ කොතනක හරි ඇඬුවනම් ඔබත් මමත් සංසාරේ කොතනක හරි ඇඬුවනම් ඔබත් මමත් සිත් පීඩාවටපත් වෙලා නොසන්සුන් වුණා නම් ක්ලාන්ත වුණා නම් ඒ උනේ පංචකාමයන් නිසාමයි. පංචකාමයන්ගේ යථාර්ථයේ දැකලා අවබෝධයේ පැත්තට නැමුණා නම් පින්වත්නි පංචකාමයන් පදනම් කරගෙන හැට කඳුළු උනන්නේ අඬ ආපු සංසාරයක් නේ තියෙන්නේ. hina වෙවි අත්පැල් බැඳගෙන සමීපතමයන් සමග එකතු වෙවි ආපු ගමනක් නෙමෙයි තියෙන්නේ. පංචකාමයන් විසින් අඬවා මේ සංසාරේ ඔබව දක්කගෙන ආවි. හාරකෙක් දක්කනවා වගේ. එහෙම අඬා දක්කගෙන ආපු මේ ජීවිතය තුල බුදුරජාණන් වහන්සේ අපට වදාලා එබඳු ගැඹුරු චිත්තසංතානයක් තුලදී පංචකාමී කියන්නේ දුකක්මයි කියලා දකින්න කියලා. පංචකාමයේ ඇති උනේ පංචකාමී කියන්නේ දුකක්මයි කියලා දුක්ඛ සත්‍ය විදියට පංචකාමී දකින්න මොනවද?
ඇහැ ඉදිරියට, කන ඉදිරියට, නාසය ඉදිරියට, දිව ඉදිරියට, කය ඉදිරියට එන රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ආදිය ඉෂ්ඨාකාන්තා මනාපා, පිය රූපා, කාමෝපසංහිතා, රජනී ආදී වශයෙන් ඉෂ්ටයි, කාන්තයි, මනාපයි, ප්‍රිය වඩවනවා, කාම ආසාව ඇති කරනවා, කෙලෙස් ඇති කරන මෙන්න මේ රූපයන් පිළිබඳව සතුටින් පිළි අරගත්ත ගතියක් තියෙනවා නම් ඒක දුකක්. ඇයි ඒක දුකක් වෙන්නේ? ඒ පිළිගැනීම නිසාමයි පින්වත්නි මිනිස්සු අඬන්නේ, වැළපෙන්නේ, සෝසුසුම් හෙලන්නේ, හිත වේදනා ඇති වෙන්නේ. ඇහැ ඉදිරියට ආපු රූපේ ඉෂ්ඨකාන්ත මනාප ප්‍රියමානාප වශයෙන් පිළිගත්තේ නැත්නම් පින්වත්නි කවදාවත් ඒ රූපේ අහිමි වීම ඉදිරිය අපිට දුකක් තියෙයි. දුකක් නැහැ. අපි ඒ බඳු රූපයක් ප්‍රියමනාපයි කියලා ගත්තෙත් නැත්නම්, ඒ බඳු රූපයක් දන්නෙත් නැත්නම්, ඒ බඳු රූපයක් අපි ඇතුළට ගත්තේ නැත්නම් ඉෂ්ටයි, කාන්තයි, මනාපයි, ප්‍රියමනාපයි, කාමෝපසංහිතයි කියලා අපි ඇතුළට ගත්තෙත් නැත්නම්, ඒ ඇතුළට ගත්තේ නැති තැනක පින්වත්නි, ඒක ඇතුළට ගත්තේ නැති තැනක එතන පින්වත්නි එයා තුළ දුකක් හටගන්නේ. දැන් මේ අපි අඳුරන්නේ නැති කෙනෙක් මිය ගියා කියලා අපිට දුකක් හටගන්නේ. අපි අඳුරන්නේ නැති, දාන්නේ නැති කෙනෙක් මැරෙනවා. අපි අඬන්නේ ඒවට. දාන්න කෙනෙක් මැරෙනවා. දාන්න කෙනෙක් මැරුණාමත් පොඩි දුකක් තියෙනවා. නමුත් ඒත් අඬන්නේ. අපේම පවුලේ අපි ප්‍රියයි, මනාපයි, ඉෂ්ටයි, කාන්තයි කියලා තුරුල් කරගෙන, ලං කරගෙන, සතුටෙන්ම පිළි අරගෙන ඉන්න කෙනෙක් මැරෙනවා. අන්න හැට කඳුළුන්නවා. අන්න බලන්න. රූපකාමයේ තිබ්බ නිසාමයි පින්වත්නි හැට කඳුළු ආවේ. එහෙමනම් ඇහැ ඉදිරියට එන ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය වඩවන රූපේ හොඳයි, සැපයි, සනීපයි කියලා පිළිගත්තට මේ රූපේ දුකක්ද, රූපේ සැපක්ද? පින්වත්නි ඇහැ ඉදිරියට එන පංචකාමයන් ඔස්සේ ගොඩනැගෙන රූපේ කියන්නේ දුකක්මයි. අන්න දුකක් විදියට දකිනවා. එතකොට මේ පංචකාමයන් ඔස්සේ ඇතිවෙන දුකට හේතුව විදියට යා තණ්හාව දකිනවා. තමා තුළම ඇතිවෙන රූප තණ්හාව, ශබ්ද තණ්හාව, ගන්ධ තණ්හාව, රස තණ්හාව, පොට්ටබ්බ තණ්හාව නිසයි නැවත නැවත රූප හොය හොය ඒවා කෙරෙහි ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය භාවයක් පවත්වන්නේ. ශබ්ද තණ්හාව නිසාමයි ශබ්දේ පදනම් කරගෙන ඉට්ඨා කාන්තා මනාපා පිය රූපා කාමෝපසංහිතා රජනී ආදී වශයෙන් පිළිගන්නේ. මේ අපි තුල අභ්‍යන්තරයේ තුල පවතින රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා ආදී තණ්හාව ස්වභාවයෙන්ම මගේ හිත තුල පවතින තාකල්, ඒ බඳු ස්වභාවයක් මගේ හිත තුල පවතින තාකල් මට දුක් වෙන්න වෙනවා. එතකොට මගේ හිත තුල තිබ්බ තණ්හාවමයි දුක හැදුවේ. තණ්හාවමයි. තණ්හාවමයි දුකට හේතුව. තණ්හාවමයි. තණ්හාව තියෙන තැනක පින්වත්නි හැම වෙලාවකම පංචකාමයන් කෙරේ අපි තුල නැවත නැවත ගවේෂණයක් තියෙනවා. හේතුව පංචකාමයන් පිළිබඳව හිතේ තෘෂ්ණාවක් පවතින නිසා. හිතේ තෘෂ්ණාව පවතින්නේ මේවා මගේ වසඟේ පවත්වන්න පුළුවන් කියන චේතනාව අභ්‍යන්තර හිත තුල ස්වභාවයෙන්ම යට තියෙන නිසා. ඒකට අපි කියනවා රාගානුසය කියලා. අනුසය වශයෙන් හිතේ රාගානුසයක් පවතිනවා, පටිඝානුසයක් පවතිනවා. මේ අනුසය පවතින නිසාම ඇහැ ඉදිරියට එන රූපේ නිසා අනුසය සමග සම්මිශ්‍රණය කරගෙන එක්කෝ රාගය හදා ගන්නවා, එක්කෝ පටිඝය හදා ගන්නවා. එක්කෝ රාගය හදා ගන්නවා, එක්කෝ පටිඝය හදා ගන්නවා. පින්වත්නි මේ විදියට හදාගෙන ඉන්නේ මේ විදියට පංචකාමයන් පිළිබඳව නැවත මේක දුකක් නම් මේ දුක කෙරෙහි පුද්ගලයා මේ දුක හටගන්නේ තමාගේ හිත තුල පවතින තණ්හාව නිසා. ඒකනේ රහතන් වහන්සේට මොන්න තරම් ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය වඩවන රූපයක් විදියට ලෝකේ පිළිගත්තත් ඒ රූපේ කවර තරාතිරමක කෙබඳු ස්වභාවයකින් යුක්ත එකක් වුණත් ඒ උත්තමයා තුල පින්වත්නි ඒ රූපය සතුටෙන් පිළිගන්න ගතියක් නැහැ. දන්නවා රූපය
අනිත්‍ය වෙලා යන බව. ඉතිරි නැතුවම නිරුද්ධ වී යන දෙයක් රූපය කියන්නේ දන්නවා. මේ රූපේ පදනම් කරගෙන හිතේ තෘෂ්ණාව හදාගත යුතු දෙයක් නෙමෙයි, කවර ආකාරයකින්වත් හිතේ තෘෂ්ණාව හදාගත යුතු නෑ කියලා ඒ උත්තමයා දන්නවා. ස්වභාවයෙන් දන්නවා මේ தත්ත්වය. ඒ නිසා පින්වත්නි, අවබෝධයටපත් වෙච්ච කෙනෙක් ඇහැ ඉදිරියට එන රූපේ පිළිබඳ සතුටෙන් අභිනන්දනය කරන්නේ. ඒ කරන්නේ නැත්තේ ස්වභාවයෙන් මේ හිත තුල තණ්හාව නැති නිසා. ස්වභාවයෙන් මේ හිත තුල තණ්හාව නැහැ. එහෙනම් මේ තණ්හාව නිරුද්ධ වුණොත් එහෙම පින්වත්නි, තණ්හාව නිරුද්ධ වුණොත් එහෙම යා නැවත නැවත ඇස ඉදිරියට එන රූපේ, කන ඉදිරියට එන ශබ්දේ, නාසය ඉදිරියට එන ගඳ සුවඳ, දිව ඉදිරියට එන රසය, කය ඉදිරියට එන පහස පිළිබඳව සතුටෙන් පිළි අරගෙන කතා කරන ගතියක් ඇති වෙන්නේ නැහැ. මොකද ස්වභාවයෙන් මෙයාගේ හිතේ තණ්හාව නැති නිසා පංචකාමයන් රැඳින්නේ නැහැ. නිමිති අනුනිමිති හිටින්නේ නැහැ හිත තුල. ඉබ්බඳු තැනකට හිත හදාගන්න පිළිවෙත තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා. Tamanගෙම මනස තුලින් දැනගත්තොත් එයා සම්මා දිට්ඨිය ප්‍රතිවේද කරගෙන මේ Taman අත්දකින්න ලෝකයම අනිත්‍ය වශයෙන්, දුකක් වශයෙන්, හුලක් වශයෙන්, gaduwak වශයෙන්, ශූන්‍ය දෙයක් වශයෙන්, අනුන්ට අයිති දෙයක් වශයෙන් Tamanගෙම හිතින් දැකගත්තොත් ඒ Tamanගෙම හිතින් දැක ගන්න ශ්‍රාවකයා තුල පින්වත්නි බලාගෙන ඉඳී වෙනවා. බලාගෙන ඉඳියානි වෙන්න පටන් ගන්නවා. දැන් ඒ විදියට දැකලා Taman විඳින පංචකාමයන්ම ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය වඩවන රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ආදියම අනිච්චානුපස්සනා, දුක්ඛානුපස්සනා, අනිත්‍යයිමයි මේවා ඇහැ ඉදිරියට එන රූපය නිරතුරුව අනිත්‍ය වෙලා යනවා. අනිත්‍ය නම් මේ රූපේ මා කෙරෙහි දුකක්ම ගෙනත් දෙනවා කියලා දුක්ඛානුපස්සනා කළොත්, ඒ වගේම මේ ඇහැ ඉදිරියට ආපු රූපේ ඉෂ්ටයි, කාන්තයි, මනාපයි, ප්‍රිය වඩවනවා, ඊට පස්සේ ප්‍රිය ස්වභාවයෙන් යුක්තයි, කාම ආසාව ඇති කරගන්න ඕන රූපයක් කියලා අපි අල්ලගත්තට මේ රූපය අනාත්මයමයි පවතින්නේ, මම මගේ ආත්මය කියලා අල්ලන්න දෙයක් නෑමයි කියලා දකිනකොට ඒ දැක්ම තුල තමයි යාගේ හිත තුල නැවත කාමයන් රැඳෙන්නේ නැති විදියට මිහිත නිදහස් වෙනවා, විමුක්ත ස්වභාවයටපත් වෙනවා. අන්න ඒ ස්වභාවය තුල තමයි සෝතාපන්න තත්වේ නම් වූ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුගේ ස්ථාවර තත්වේ උද්ගත වෙන්නේ. ඒ බඳු තැනකටයි අපි ක්‍රමානුකූලව හිත හදා ගන්න ඕනේ. ඒ බඳු චිත්තසංතානයක් හදා ගැනීම පිණිස අද මේ දේශනාව උපකාර වේවා.